සරල රේඛාවක අනුක්‍රමණය සහ අන්තःඛණ්ඩය. සරල රේඛාවක අනුක්‍රමණය හා අන්තःඛණ්ඩය. सिंपल लेकर दाम अनुक्रमणे अनुक्रमणे අත්දක්වන්නේ මෙහෙමයි. සරල රේඛාවක් මත වූ ලක්ෂයක් ගන්නවා x1 y1 කියලා මේ විදිහට. තව ලක්ෂයක් ගන්නවා x2 y2 කියලා මේ හැම. ඊට පස්සේ සරල රේඛාව මත වූ ලක්ෂයක සිට රේඛාව සරල රේඛාව දිගේ තවත් ලක්ෂයකට යාමේදී විතර මෙතන යනකොට y කණ්ඩාංක වල වෙනස සහ x කණ්ඩාංක වල වෙනස අතර අනුපාතය අපි අත්දක්වන සරල රේඛාවේ අනුක්‍රමණය. දැන් මම මෙහෙම යෝජනා කරනවා මෙතන තියෙන දුර ප්‍රමාණය y2යි. මේ දුර ප්‍රමාණය y1යි. ඒ කියන්නේ මේ දුර y1යි. එහෙනම් මේ දුර ලියන්න තිබ්බා y2 කරන y1යි. මෙතන x කණ්ඩායම ගත්තොත් මෙතන තියෙන දුර x2යි. ඒ කියන්නේ මේ දුර x2යි. මෙතන තියෙන දුර x1යි. ඒ කියන්නේ මේක x1යි. මේ වෙනස එනවා x2 කරන x1. මම මේ කියන්න යන්නේ සරල රේඛාව මත ලක්ෂයක සිට තවත් ලක්ෂයකට රේඛාව දිගේ යාමේදී y කණ්ඩාංක වල වෙනස සහ x කණ්ඩාංක වල වෙනස අතර අනුපාතය එම සරල රේඛාවේ අනුක්‍රමණය ලෙස දක්වනු ලැබේ. හරි. දැන් මම මෙහෙම හිතනවා බලන්න මේ සරල රේඛාවේ අනුක්‍රමණය එන්නම් මේ රූපය අනු බලන්න සරල රේඛාවේ අනුක්‍රමණය එන්නම් m සමාන වෙන්නේ කාටද? ඒකී පද දෙකීම අනු සමාන වෙන්නේ y2 රින y1 බෙදීම x2 රින x1. මේ y කණ්ඩාංක වල වෙනස මේ තියෙන x කණ්ඩාංක වල වෙනස අතර අනුපාත තමයි අනුක්‍රමණය කියලා දෙන්නේ. එතකොට මේකම සමානයි අග මේක සම්මුඛ පාදේ මේක බද්ධ පාදේ. මේ කෝණේ θීටයි කියලා ගත්තොත් අපිට ඒක tan θීටා කියලා ලියන්නත් තිබ්බා. මෙතන θීටා නම් මේ රේඛාව x අක්ෂ සමාන්තර නිසා සමාන්තර සරල රේඛා දෙක තීව්‍ර රේඛාවෙන් කැපෙන නිසා දෙන අනුරූප කෝණ සමානයි. ඒ නිසා මේ කෝණේ θීටා වෙනවා. එහෙනම් සරල රේඛාවේ අධ්‍යක්ීම වල තවත් මට අධ්‍යක්ීමක් ගන්න නම් තවත් වෙනත් විකල්පයක්. මොකක්ද? සරල රේඛාවක් විසින් x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණයේ tan නගය එම සරල රේඛාවේ අනුක්‍රමණය සාධක ලැබෙයි කියලා යනක් පුළුවන්. තවත් වෙනසක් තියෙනවා අපිට බලන්න. මෙන්න මෙතන. m සමානයි y2 රින y1 න්යානේ. y x2 රින x. මම මෙතන රින් ලකුණක් ඉදිරියට ගන්නවා. ඉදිරියට ගත්තොත් y1 රින y2 හැදෙනවා. මම මෙතන රින් ලකුණක් ඉදිරියට ගන්නවා x1 රින x2 හැදෙනවා. මේ රින ඉන ගණන් කරලා යම්මහම m සමානයි y1 රින y2 බෙදීම x1 රින x2 කියලා ලියන්න පුළුවන්. මේ රින මේකට ගියා. එතනින් මම දැන් කියන්න උත්සාහ කරනවා අර උඩ තියෙන y වලින් යට y අඩු කරලා උඩ තියෙන x වලින් යට තියෙන y යට තියෙන x අඩු කරාම එන අනුපාතය පල්ලෙහෙන් තියෙන खंडांके y වලින් උඩ खंडांके y අඩු කරලා පල්ලෙහෙන් තියෙන x खंडांके ඉහළ තියෙන x खंडांके අඩු කරලා වෙනසක් නැහැ. ඒ කියන්නේ खंडांके තියෙන උඩින්ද පහළින්ද කියන එක වැදගත් නැහැ. y එකෙන් y දෙක අඩු කරොත් x එකෙන් x දෙක අඩු කරාම හරි. අනුපාතය ගන්න ඕන. දැන් මේක වැදගත් නිසා මේ ටික කොටු කරගත්තට කමන්නේ.
සරල රේඛාවක් θ කෝණයක් හදනවා නම් මේකේ අනුක්‍රමණයේ m කියලා ගත්තොත් m සමානයි tan θ. එතකොට මේ θ කියන කෝණය සුළු කෝණයක්. උගල ත්‍රිකෝණ විදිහට දන්නවා. එතකොට පරිවෘත පාරිත්‍යයන් ගන්න නිසා මේක දන්න. අනුක්‍රමණයේ දනවන හැම සරල රේඛාවක්ම x අක්ෂයේ ධනසාව සමග සුළු කෝණයක් හදනවා. අනුක්‍රමණයේ දාන අනිවාර්යෙන් ඒ සරල රේඛාව x අක්ෂයේ ධනසාව සමග සුළු කෝණයක් හදනවා. right? ඊට පස්සේ නැවත මම මෙහෙම එකක් ලියනවා. මෙහෙම රේඛාවක් ගන්න. මේකේ අනුක්‍රමණය m නම් m සමානයි කීයද? සමාන්තර සරල රේඛා දෙකක් අතර කෝණය. ඒකට අපි මුල දැනගෙන ඉන්න ඕන. විතර රේඛා දෙකක් අතර කෝණය. නැත්නම් අවකාශ තියෙන ඕනෑම රේඛා දෙකක් අතර කෝණෙ මයින ක්‍රමයක් අපේ ගාව තියෙනවා. මොකක්ද ක්‍රමය? අපි අවකාශයේ ලක්ෂණය. මේ තලයේම ලක්ෂණය කියත් තමයි. ඒකල නම් මම මේ දීලා තියෙන රේඛාවට සමාන්තර ඉලක්ක අදිනවා. ආයේ x අක්ෂයට සමාන්තරව ඉලක්ක අදිනවා. එකම තෙන්නේ. එහෙනම් මේ දින අතර කෝණය කීයද? බිඳුව. මේ දෙක අතර කෝණය බිඳුව. එහෙනම් x අක්ෂයේ ධනසාව සමග සාධන කෝණය බිඳුවයි. ඒ කියන්නේ tan බිඳුවයි. tan බිඳුව කියන්නේ කීයද? බිඳුව. ත්‍රිකෝණ විදිහ පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් බෑ. tan බිඳුව බිඳුව. ඊළඟට අපි මුල් පාඩම් වලදී ඉගෙන ගත්තා අවකාශයේ තියෙන සරල රේඛා දෙකක් අතර කෝණය විතර රේඛා දෙකක් අතර කෝණය වයින්වත් ක්‍රමයක් ඉගෙන ගත්තා. එතෙන්දිත් ඔය නීතිය තමයි අනුගමනය කළේ. දැන් මේක බලන්න. මෙහෙම θ කෝණයක් හැදුවා. මට මේක ලියන්න නම් m සමානයි tan θ. දැන් tan θ මේක මහා කෝණයක් කියන්නේ දෙවන වෘත්තපාදයේ tan විනායි. අනුක්‍රමණයේ ඍණවන හැම අවස්ථාවෙදීම x අක්ෂයේ සමග සරල රේඛාව මහා කෝණයක් හදනවා. මේ කතා කරේ අනුක්‍රමණය ගැන. දැන් අපි කතා කරනවා අන්තක්ඛණ්ඩය ගැන. b කියලා දාන්න. අන්තක්ඛණ්ඩය. මේවා අන්තක්ඛණ්ඩයක් දක්වලා තියෙන්නේ. ඉස්සෙල්ලා බලාගෙන ඉන්න පස්සේ දෙමු. මෙන්න x අක්ෂය මෙන්න y අක්ෂය. යම් කිසි සරල රේඛාවක් විසින් y අක්ෂයේ කපන ස්ථානයේට මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර ප්‍රමාණය අපි අන්තක්ඛණ්ඩය කියලා හඳුන්වනවා. අන්තක්ඛණ්ඩය. මෙතන ඛණ්ඩාංකය අපි යෝජනා කරොත් වෙන්නේ 0.c. මේ මං අන්ද සරල රේඛාවේ අන්තක්ඛණ්ඩය වෙන්නේ c. නිකම් අන්තක්ඛණ්ඩය කිව්වොත් මෙන්න මේ අන්තක්ඛණ්ඩය ගැන තමයි කතා කරන්නේ. මේක අපි ඉගෙනගෙන x අන්තක්ඛණ්ඩය සහ y අන්තක්ඛණ්ඩය කියලා තව වචන දෙකක් තියෙනවා. ඒකත් වෙනම කතා කරමු. රේඛාවක් විසින් y අක්ෂයේ කපන ස්ථානයට මූල ලක්ෂයේ ඉඳලා තියෙන දුර තමයි අන්තක්ඛණ්ඩය කියලා නම් කරලා තියෙන්නේ. පැහැදිලි? ඒක මම දැන් මේ රූපයක් ඇඳලා තියෙනවා. මේ රූපය ඇඳලා මම පෙන්නලා තියෙනවා මේක තමයි c කියන අන්තක්ඛණ්ඩය කියලා. ඒක හරිනේ? ඊට පස්සේ ආයෙ තියෙනවා x අන්තක්ඛණ්ඩය සහ y අන්තක්ඛණ්ඩය කියලා කතන්දරයක්. මම ඒක ගැන දැන් කියන්නම්. ඊතරම සලහන ලියන අය ලියන්න. තරුවක් දාලා ලියන්න. තරුවක් දාලා ලියන්න. යම් සරල රේඛාවක් විසින් x අක්ෂයේ කපන ස්ථානයේට මූල ලක්ෂයේ සිට ඇති දුර x අන්තක්ඛණ්ඩය ලෙසත් y අන්තක්ඛණ්ඩය ලෙසත් y අක්ෂයේ කපන ස්ථානයේට මූල ලක්ෂයේ සිට ඇති දුර මූල ලක්ෂයේ සිට ඇති දුර x අන්තක්ඛණ්ඩය ලෙසත් y අන්තක්ඛණ්ඩය ලෙසත්
y අක්ෂයේ කපන ස්ථානයට මූල අක්ෂයේ සිට ඇති දුර y අන්තඛණ්ඩය ලෙසත් හඳුන්වනු ලැබේ. මේ රූප සරහන බැලුවහම පේනවා මේ සරලරේඛාව විසින් x අක්ෂ කපන ස්ථානයට මූලාක්ෂය ඉඳලා තියෙන දුර a. ඒතර x අන්තඛණ්ඩය කියන්නේ a. y අක්ෂය කපන ස්ථානයට මූලාක්ෂය ඉඳලා තියෙන දුර කියන්නේ b. ඒ කියන්නේ y අන්තඛණ්ඩය b. මෙතන ඛණ්ඩාංක යෝජනා කරොත් එන්නේ 0,b. මෙතන ඛණ්ඩාංක එන්නේ 1,0. මම නම් කරනවා a කියන්නේ x අන්තඛණ්ඩය කියලා. B කියන්නේ y අන්තඛණ්ඩය. දැන් මට මෙන්න මේ තත්ත්වයන්ට සරල රේඛා අඳලා පෙන්නන්න. මෙන්න බලන්න උදාහරණයක m විශාලයි බිඳුවයි C විශාලයි සමානයි කුඩයි බිඳුව වන සරල රේඛා සියල්ල අඳින්න. හරි. මෙන්න බලන්න m ධනයි කිව්වේ අනුක්‍රමණය ධනයි. අනුක්‍රමණය ධන නම් අනිවාර්යෙන් x අක්ෂයේ ධන සහ සම සිරු කෝණයක් හදන්න ඕන. ඊට පස්සේ මම මෙහෙම එකක් ඉස්සෙල්ලාම අඳිනවා. මේකෙදී m ධනයි. c සමානයි බිඳුවයි. ඒ අන්තඛණ්ඩයේ බිඳුවයි. මම මෙහෙම රේඛාවක් අඳිනවා. ඒකෙදී m ධනයි. c ධනයි. මම මෙහෙම සරල රේඛාවක් අඳිනවා. m ධනයි c ඍණයි. මෙන්න ඒ සරල මේකට මේ අවශ්‍යතාවයට ගැලපෙන සරල රේඛා තුනක් තියෙනවා. මට මේක ඇදලා දෙන්න දැන් උදාහරණ දෙක m සමානයි බිඳුවයි. මම දැනට ඇදගත්තයි කියලා දැන් ලියන්න m සමානයි බිඳුවයි c විශාලයි සමානයි කුඩයි බිඳුව වන සරල රේඛා සියල්ල අඳින්න. m සමානයි බිඳුවයි කියන එකේ තේරුම අනුක්‍රමණයේ බිඳුවයි. අනුක්‍රමණයේ බිඳුවයි කියන්නේ x අක්ෂ ධන සහ සම සාධන කෝණය රේඛාව හදන කෝණයේ බිඳුව. ඒ නිසා මෙන්න මේකට සමාන්තර වෙන්න ඕන. මේක m සමානයි බිඳුවයි c විශාලයි බිඳුවයි. මේ x අක්ෂයේ මත ඉලක්ක යනවා. මම ඒක කියනවා m සමානයි බිඳුවයි c සමානයි බිඳුවයි. මේක පහලින් ඉලක්ක යනකොට m සමානයි බිඳුවයි c කුඩයි බිඳුවයි. දැන් උදාහරණ 3. ඒක තනියෙන් කරන්න පුළුවන් වෙන්න ඕන. මම කියනවා m කුඩයි බිඳුව හා c විශාලයි සමානයි කුඩයි බිඳුව. වන සරල රේඛා සියල්ල අඳින්න.
අදහස් කරන්නේ ඒකේ අනුක්‍රමණය ඍණයි. අනුක්‍රමණය ඍණයි කියන්නේ මේ x අක්ෂ සමග සාධක කෝණේ මහා කෝණයක් වෙන්න ඕනේ. එහෙනම් බෑ වුණ මේ අතර යන්න ඕනේ. මේක m කුඩායි බිඳුවයි. c විශාලයි බිඳුවයි. m කුඩායි බිඳුවයි. c සමානයි බිඳුවයි. m කුඩායි බිඳුවයි. c කුඩායි බිඳුවයි. හරි. දැන් අපිට ඊට පස්සේ පස්වෙනි මාතෘකාවට යන්න තියෙන්නේ සරල රේඛාවක සමීකරණය කියන මාතෘකාව. අපි ඒකත් කරමු. හරි. ලියන්න අංකේ 5. සරල රේඛාවක සමීකරණය. හරි. සරල රේඛාවක සමීකරණය ලියන මම අවස්ථා 5ක් ගැන කතා කරනවා. මෙන්න මේ විදිහට. ලියන්න 1. සරල රේඛාවක් මත වූ ලක්ෂ දෙකක් දුන් විට සරල රේඛාවක් මත වූ ලක්ෂ දෙකක් දුන් විට සරල රේඛාවේ සමීකරණය සෙවීම. හරි. මෙන්න ඒකට මම උදාහරණයක් ලියනවා. ලියන්න 2,5 7,4 වේ. A හා B හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න. A හා B හරහා යන සරල රේඛාවේ සමීකරණය ලියන්න. right. මම මේක හදන්න අදහස් කරන්නේ මේ ආකාර අහගෙන ඉන්න ඉස්සෙල්ලා. මම ඒ ලක්ෂය මෙහෙම හඳුන්වනවා 2,5. B ලක්ෂය මෙහෙම හඳුන්වනවා. ඊට පස්සේ මම මේ සරල රේඛාව මත මෙතන මාරුණයි කියලා ප්‍රශ්නේ නැහැ. හේතුව x අක්ෂය හා y අක්ෂය කොහෙද තියෙන්නේ කියලා හිතාගෙන නෙමෙයි අපි හදන්නේ. සමහර ගණන් තියෙනවා එහෙම හිතන අවස්ථා. x අක්ෂය හරහාට තියෙනවා y අක්ෂය සිරස්ස තියෙනවා කියලා හිතාගෙන. දැන් නිකන් කොන්දරක දාන්න පුළුවන්. ඊට පස්සේ මම යෝජනා කරනවා මෙතන ඛණ්ඩාංකයක් රේඛාව මත ඕනෑම xy ලක්ෂයක් ගන්න. දැන් පොඩ්ඩක් බලන්න මෙන්න මේ. මට පුළුවන් මෙන්න මේ ලක්ෂ දෙක භාවිතා කරලා මේකේ අනුක්‍රමණය ලියන්න. අපි අනුක්‍රමණය කියන කද ඉගෙන ගත්තා. කොහොමද ලියන්නේ? y ඍණ 4 බෙදීම x ඍණ 7. අහගෙන විතරක් ඉන්න ලියන්න එපා. y ඍණ 4 බෙදීම x ඍණ 7. මේ y වලින් මේ y අඩු කරා මේ x වලින් මේ x අඩු කරා. ඒන අනුක්‍රමණය මේ අනුක්‍රමණය මේ දෙන්නෙන් එන අනුක්‍රමණයට සමාන වෙන්න ඕනේ. ඒක ලියනවා 4 ඍණ 5 4 ඍණ 2. 4න් 5ක් අඩු කරා 7න් 2ක් අඩු කරා. හරි. දැන් මෙහෙම ලියන එකේ මේකේ වැරද්දක් තියෙනවා. මේකට රේඛාව සමීකරණය කියලා කියන්නේ නෑ මම. ඇයි හේතුව මේක සරල රේඛාවේ සමීකරණය නම් මේ රේඛාව මත ඕනෑම ලක්ෂයක් මේකට ආශ්‍රව තෘප්ත වෙන්න ඕනේ. නමුත් මේකට ආදිශ කරොත් එහෙම x සමානයි 7යි y සමානයි 4යි කියලා දැම්මොත් එහෙම මෙන්න මෙහෙම හැදෙන්නේ. මේකට y සමානයි 4 දැම්මොත් 4 ඍණ 4 හැදෙනවා. මෙතන 4 ඍණ 7 හැදෙනවා. එතකොට බිඳුව බෙදීම බිඳුව හැදෙනවා. ගණිතේ සාමාන්‍ය බිඳුව බෙදීම බිඳුව කියන්නේ තේරුමක් ඇද්දයක් නෙවෙයි. අර්ථරහිත දෙයක්. ඒ නිසා අපි ඒක ලියනකොට ලියන්නේ මෙන්න මෙහෙම. මේකම තමයි සංකල්පය ඒක. නමුත් ලියන්නේ මේක x ඍණ 7 මෙහෙම දාන්න. දැන් ලියලා තියෙන්නේ රේඛාවේ සමීකරණය. මේකයි කරන්නේ. මම කරන්නේ y ඍණ 4 බෙදීම x ඍණ 7 කියන එක හරස් කරනවා.
දැන් මේ ලියපු එකට x වලට 4 දැම්මොත් 4න් 4යි කියන්නේ sorry y සමානයි 4 දාලා x සමානයි 4 දැම්මොත් මෙන්න දෙය බලන්නකෝ 4න් 4යි කියන්නේ මේක බිඳුව. මේක යම් කිසියකයක් කියනවා මෙතනත් බිඳුව. බිඳුව සමානයි බිඳුවයි කියන්නේ ගණිතය පිළිගන්න දෙයක්. ඒ නිසා අපි සරලකාව සංකේත ලියනකොට හැම වෙලේම මේ නීතිය අනුගමනය කළ යුතුයි. මොකක්ද දෙන්නේ? y න 4. y න 4 බෙදීම x න 7 කියන එක හරස් ඉවරලම ගත්තා. ඊට පස්සේ මේ දෙන්න භාවිත කරන අනුක්‍රමණය ලියුවා. මේ දෙන්න භාවිතා කරන අනුක්‍රමණය ලියනවායි කියන්නේ මේ y වලින් මේ y අඩු කරලා මේ x වලින් මේ x අඩු කරලා අනුපාතය ගත්තා. දැන් y න 4 සමානයි ඍණ 1 බෙදීම 4. ඍණ 1 බෙදීම 5. අපබාඩ එක ඍණ 1යි 5යි. හරස් කරනවා. මේක නා 5y 4 5 20යි සමානයි ඍණ x ධන 7. මේ x පිටින් ආවොත් x ධන 5y ඍණ 27 සමානයි බිඳුව. මෙන්න මේක තමයි සරල රේඛාවේ සමීකරණය. හරි. මෙන්න උදාහරණ දෙක. ලියන උදාහරණ දෙක මම p ලක්ෂයක් ගන්නවා ඍණ 1,5. q ලක්ෂයක් ගන්නවා 2,10. මේ pq ලක්ෂ හරහා වැටියට සරල රේඛාවේ සමීකරණය සොයන්න. අර විදිහමයි තනිය කරන්න පුළුවන් මේ. p ලක්ෂය ගත්තා ඍණ 1,5. q ලක්ෂය ගත්තා 2,10. xy ලක්ෂය මෙහෙ ගත්තත් කමන්නේ. ඒක උඩින් ගන්න ඕනේ කියලා නීතියක් නැහැ. මැදින් ගන්න පුළුවන්. පළවෙනියෙන් මොන තැනින් ගන්න පුළුවන්. මේ කණ්ඩාංග ලියනකොටත් අර x කණ්ඩාංග x අක්ෂය y අක්ෂය ගැන හිතලා නෙමෙයි ලියන්නේ. කැමති ලකුණු ගන්න කමන්න. දැන් මලින අවශ්‍ය සරල රේඛාව. මවලියන්නේ මෙහෙමයි මේ දෙන භාජක කරනවා y න 5යි. සමාන. මේ දෙන භාජක අනුක්‍රමණය ලියනවා. අනුක්‍රමණය ලියන්නේ මම 10 ඍණ 5 බෙදී 2 ඍණ 1. y වලින් y අනු කරා x වලින් x අනු කරා. අනුක්‍රමණය. මෙතන තියෙන්නේ y ඍණ 5 y න 5 බෙදීම x ඍණ 1. නමුත් මෙතන නෙවෙයි ලියන්නේ මම මෙතන. දැන් හේතු මම ඉස්සර විස්තර කරා. ඒකට හේතුව x ඍණ 1 කියලා හරියට දාලා ලිව්වොත් එහෙම එතන x සමානයි ඍණ 1යි y සමානයි 5යි දැම්මොත් බිඳුව බෙදින් බිඳුව කියනවා. ඒකේ බේරෙන්න තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේක සුළු කර ගන්න පුළුවන්. ඒක මෙන්න දෙවෙනි අවස්ථාව. දෙක කියලා ලියන්න. මම ඉතින් බලාපොරොත්තු වෙන්නේ මෙහෙම එකක්. මොකද්ද? රේඛාවේ අනුක්‍රමණය දෙනවා. ආය ලක්ෂය දෙනවා. අනුක්‍රමණය සහ ලක්ෂය දුන්නත් ওই විදිහට රේඛා සමග ලියන්න පුළුවන්. එහෙනම් ලියන්න සරල රේඛාවක අනුක්‍රමණය සහ සරල රේඛාවක අනුක්‍රමණය සහ ඒ මත පීටි ලක්ෂයක් දුන් විට
රේඛාවේ සමීකරණය සෙවීම. සරල රේඛාවේ සමීකරණය සෙවීම. ලියන උදාහරණ 1. අනුක්‍රමණය 5 වුද 2,3 ලක්ෂ හරහා යන්නා වූද 2,3 ලක්ෂ හරහා යන්නා වූද සරල රේඛාවේ සමීකරණය සොයමු. සරල රේඛාවේ සමීකරණය සොයමු. මම මෙතන ලක්ෂ්‍ය දානවා 2,3. මේකේ අනුක්‍රමණය කියලා යෝජනා කරනවා 5. right. මම කියනවා අවශ්‍ය සරල රේඛාවේ සමීකරණය y3 සමානයි 5යි x 2. ඒක අර්ථයෙන් කියන්න ඕනේ නැහැ අයත් අහගන්න. මොකද්ද y3 බෙදීම x 2 සමානයි 5යි. මේ දෙදින අනුක්‍රමණයක් දෙකයි. y උපරිම y එකතු කරලා බෙදීම x x සමානයි අනුක්‍රමණය. හැබැයි මේක මෙහෙම ලියන්න එපා මෙතන පොඩි පස්සක් තියෙනවා. මොකද්ද x සමානයි 2යි y සමානයි 3 දැම්මොත් එහෙම මෙතන බිඳුව බෙදීම බිඳුවක් එනවා. ඒතර තේරුමක් නැතුව යනවා. ඒ හින්දා අපි හිතාමතාම ලියන්නේ මේ x 2 හරස් කරගෙන. y 3 බෙදීම x 2 දානවා. ඒක හරස් කරනම ලියනවා. එතකොට දැන් මේ එන තියෙන සරල රේඛාවේ සමීකරණය. මේකට x සමානයි 2 දැම්මොත් මේ පැත්ත බිඳුවයි මේකට y සමානයි 3 දැම්මොත් මේ පැත්ත බිඳුවයි බිඳුව සමානයි බිඳුවයි කියන්නේ අපි ගණිතය පිළිගන්න තර්කයක්. මේක සුළු කළොත් y 3 සමානයි 5යි x ඍණ 10යි. ඒ නිසා ලියනවා 5යි x ඍණ y ඍණ 7 සමානයි බිඳුව. දැන් ලියන්න මෙන්න උදාහරණ 2 කියලා ලියන්න අනුක්‍රමණය ඍණ 4න් 1 වූද අනුක්‍රමණය ඍණ 4න් 1 වූද 2,3 ලක්ෂ හරහා යන්නා වූද සරල රේඛාවේ සමීකරණය සොයමු. right. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ අනුක්‍රමණය ලක්ෂ්‍යය කියන්නේ හිතන්නේ කොහේ අදිනවයි කියලා. නමුත් අපිට සමහර අවස්ථාවලදී මෙහෙම වාසි වෙනවා. මේ අදින්නේ නැහැ නමුත් හිතනවා x අක්ෂය මෙහෙට තියෙනවා y අක්ෂය මෙහෙට තියෙනවා කියලා හිතා ගන්න. එතන මේක අනුක්‍රමණය දිනවන ගමන් අනිවාර්යෙන් මේකේ මහා කෝණයක් මේ පැත්තට බැලුව හැදෙන්නේ. එතකොට මේකේ අනුක්‍රමණය ලියන්නේ n සමානයි ඍණ 4න් 1යි. මෙතන ලක්ෂයක් දානවා 2,3. 2,3. එතන මේකේ අනුක්‍රමණය හින්න නිසා මම මේ රේඛාව ඇඳේ මේ පැත්තට. ඒ කියන්නේ මම හිතාගෙන ඉන්නවා x අක්ෂය මෙහෙට තියෙනවා y අක්ෂය මෙහෙට තියෙනවා කියලා. එහෙම හිතාගෙන හැදුවාම සමහර ගණන් වල වාසියක් උදා වෙනවා. සමහර අවස්ථාවලදී එහෙම අපි ගැටළු විසඳුම මම කියලා දෙන්නම් ඒක. එහෙම අඳිනවා නැත්නම් නිකම්ම ඇඳලා උත්තරේ නම් එනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. දැන් ඒතකොට මම මේක ලියනවා අවශ්‍ය රේඛාවේ සමීකරණය. මම ලියන්නේ y ඍණ 3. අනුක්‍රමණය ඍණ 4න් 1යි. ආය x ඍණ 2. දැන් ඉස්සර ගන්න ඕනේ දන්නවා. මොකද්ද මේ කරන්නේ? මේක හරස් නුවරෝතින් 4 වාරයක් y ධන 3. 4y ධන 12 x ධන 2. x ධන 4y ධන 10 සමානයි බිඳුව. හරි සරල රේඛාව සමීකරණයේ ලියන තුන්වෙනි ආකාරය. ලියන මාතෘකාව අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩයේ දුන් විට සරල රේඛාවේ සමීකරණයේ සෙවීම.
අනුක්‍රමණය හා අන්තක්ඛණ්ඩය දුන් විට සමීකරණය සෙවීම. මම ලියනවා ඉස්සලාම ලියනවා අනුක්‍රමණයේ m උද අන්තක්ඛණ්ඩයේ c උද සරල රේඛාවේ සමීකරණය සෙවීමු. මට මෙහෙම ගන්න තිබ්බා සරල රේඛාවක් ඇඳුවොත් මේක x අක්ෂය මේක y අක්ෂය මේක මූල ලක්ෂය මම සරල රේඛාවක් මෙහෙම අඳිනවා. මේකේ අනුක්‍රමණය මම යෝජනා කරනවා m කියලා. අන්තක්ඛණ්ඩය ගන්නවා c කියලා. අපි ඉස්සෙල්ලා පාඩම් වලදී ඉගෙන ගත්තා අන්තක්ඛණ්ඩය කියන්නේ මූල ලක්ෂයේ ඉඳලා y අක්ෂයේ කපන ස්ථානයේට සරල රේඛාව විසින් y අක්ෂයේ කපන ස්ථානයේට තියෙන දුර. ඒ කියන්නේ මෙතන තියෙන දුර තමයි c කියන්නේ. එතකොට හරියට මේක ලක්ෂයක් රේඛා මත ලක්ෂයක් දීලා රේඛාවේ අනුක්‍රමණය දුන්නාම සරල රේඛාවේ සමීකරණය සොයන ක්‍රමය මේකයි. එතකොට මට මේක යෝජනා කරන්න පුළුවන් මේ විදිහට. y ඍණ c සමානයි අනුක්‍රමණය වාරයක් x න බිඳුව කියලා. ඇත්තම නම් මේ ලියලා තියෙන්නේ මොකද්ද? y ඍණ c බෙදීම x න බිඳුව සමානයි m. මේ තියෙන්නේ අනුක්‍රමණයේ අද්දෙකි. ඒ අද්දෙකීම අනුක්‍රමණය ලිව්වා ඒක සිම්පලෙන්ට සමාන කරා. හැබැයි මෙහෙම ලිව්වහම ප්‍රශ්නයක් වෙන නිසා මම මේක හරස් නුකල එකපාරටම ලිව්වා. මොකද්ද ප්‍රශ්නය? මේකට x සමානයි බිඳුව දැම්මොත් y සමානයි c දැම්මොත් c න c කියන්නේ බිඳුවයි බිඳුව න බිඳුව කියන්නේ බිඳුවයි. එතකොට බිඳුව බෙදීම බිඳුව කියන්නේ ගණිතය අත්දැකෙන්නේ නැති දෙයක්. ඒ නිසා මම එහෙම ලියන්නේ ඒ අර්ථ දෙක නොදැක්කෙන අවස්ථාව මග අරින්න මම හරස් නුකල ගත්තා. දැන් මේක සුළු කළාම මට සමීකරණය මෙහෙම එනවා y න c සමානයි mx. එම නිසා මම කියනවා y සමානයි mx ධන c. මේක ඔයගොල්ලෝ සාමාන්‍ය පෙළ ඉගෙන ගන්න කාලේ කටපාඩම් කරපු සූත්‍රය. මෙන්න මේක තමයි අවශ්‍ය සමීකරණය. දැන් උදාහරණ 1. හරි අනුක්‍රමණය පහ උද අන්තක්ඛණ්ඩයේ 7 උද අන්තක්ඛණ්ඩයේ 7 උද සරල රේඛාවේ සමීකරණය ලියමු. ඒක ලියන කෙලින්ම y සමානයි mx දර c තමයි මගේ රටාව. එතන y සමානයි m කියන්නේ 5යි x ධන c කියන්නේ 7යි. එකපාරට ලියන්න පුළුවන්. අර මුලේ ඉඳලා හොයන්න යන්නේ නැහැ. m හා c දාන්න කෙලිමාස් කරන්න පුළුවන්. උදාහරණ 2. උදාහරණ 2 අනුක්‍රමණය ඍණ 4න් එකද අන්තක්ඛණ්ඩය 7න් එකද වූ සරල රේඛාවේ සමීකරණය. ඒක නැවත වාරයක් මෙහෙම සාදාන ලියුවොත් mx ධන c y සමානයි m කියන්නේ 4න් එකයි c කියන්නේ 7න් එකයි. එකපාරට ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අයිලියන පුරා ඊළඟට අංකය 4. මාතෘකාව කියන්නේ x අන්තක්ඛණ්ඩයේ a උද x අන්තක්ඛණ්ඩය simple a උද y අන්තක්ඛණ්ඩය b උද සරල රේඛාවේ සමීකරණය.
සරල රේඛාවේ සමීකරණය. මාතෘකාව ලියා ගන්න. අපි x අන්තක් ඛණ්ඩ හා y අන්තක් ඛණ්ඩ පාඩමේ ඉස්සලා ඉගෙන ගත්තා. මේක x අක්ෂය මේක y අක්ෂය. මම මෙහෙම අඳින්නම්. මේක මූල අක්ෂය. x අන්තක් ඛණ්ඩය කියන්නේ මෙන්න මෙතෙන්. මූල අක්ෂය ඉඳලා මෙතන තියෙන උතර a. ඛණ්ඩාංකය දන්නේ a, බිඳුව කියලා. y අන්තක් ඛණ්ඩය කියන්නේ සාමාන්‍ය අන්තක් ඛණ්ඩය. නිකම් අන්තක් ඛණ්ඩය කොහොමද ගන්නේ? අනිවාර්යයෙන් y අන්තක් ඛණ්ඩය. y අන්තක් ඛණ්ඩය කියන්නේ මූල අක්ෂය ඉඳලා y අක්ෂයේ කපන ස්ථානට තියෙන දුර. ඒක මම සටහන් ගන්නේ බිඳුව, b කියලා. දැන් මේක හරියට අර මුල් මාතෘකාව වගේ. ලක්ෂ දෙකක් දීලා තියෙනවා. මේක සහ මේක ලක්ෂ දෙක ආකාර රේඛාවේ සමීකරණය. ඒ නීතිය භාවිත කළොත් මම මෙහෙම ලියනවා. මේ සරල රේඛාව මත ලක්ෂයක් ඕනෑම ලක්ෂයක් ගන්නවා x, y කියලා. මම දැන් ලියන්නම් සරල රේඛාවේ සමීකරණය. කොහොමද ඉන්නේ? y ඍණ b සමානයි. y ඍණ b කෙල්ලුවේ මේකෙන් y ඍණ b කෙල්ලුවා. ඊට පස්සේ මම මේ ලක්ෂ දෙක වායත කරන අනුක්‍රමණය ලියනවා. අනුක්‍රමණය ලිව්වොත් එන්නේ b ඍණ බිඳුව ආය බිඳුව ඍණ a. ඔය මම කලේ මේ ලක්ෂ දෙක භාවිතා කළා අනුක්‍රමණය ලියුවා. ඊට පස්සේ මම මෙතන ලියනවා x ඍණ බිඳුව. ඒක නැවත වරක් හොයලා බැලුවොත් මතක තියාගන්න මම මෙතනදි කරලා තියෙන්නේ y ඍණ b බෙදීම x ඍණ බිඳුව. ඒ කියන්නේ y ඍණ b බෙදීම x ඍණ බිඳුව කියන්නේ මෙතන y වලින් y අඩු කරා මෙතන x වලින් x අඩු කරා මේ රේඛාවේ අනුක්‍රමණය. ඒකම සමාන වෙනවා මේ ලක්ෂ දෙක භාවිතා කරලා අනුක්‍රමණය ලියනවා. එතකොට එන්නේ b ඍණ බිඳුව බෙදීම බිඳුව ඍණ a. විතර කරලා තියෙන්නේ මේ රේඛාවේ අනුක්‍රමණය මේ ලක්ෂ දෙක භාවිතා කරලා ලිව්වා. ආය මේ ලක්ෂ දෙක භාවිතා කරලා ආය අනුක්‍රම ලිව්වා. අනුක්‍රම දෙක අනිවාර්යයෙන් සමාන විය යුතුයි. සරල රේඛාවකට එකම අනුක්‍රමණයයි තියෙන්නේ. ඒ නිසා මේ දෙක සමාන වෙනවා. මේක තමයි මේ යෙදීම. නමුත් ඒක ලියනකොට ප්‍රශ්නයක් වෙන නිසා මම මේක මේ පැත්තට නම් ගිහලා ලිව්වා. මේක ඊට පස්සේ මෙහෙම මේක හරස් කරලා පස්සේ ඉන කතාව තමයි මෙතන විස්තර කරලා තියෙන්නේ. මේක ලියන අවශ්‍යතාවයක් නැහැ. දැන් සුළු කරමු. මේක සුළු කරලා තියෙනවා y ඍණ b සමානයි මෙතනවා bx ඍණ a. ඍණ a වෙනි පැටි කළොත් ඍණ ay ධන ab සමානයි bx. දැන් මම ab මෙහෙම තියාගෙන bx තියෙනවා මේ ay යහට යනවා. එතකොට ධන ay වෙනවා. මම මේක බෙදනවා ab වලින්. මේකත් බෙදනවා ab වලින්. මේකත් බෙදනවා ab වලින්. දිගට ab වලින් බෙදුවා. මේක කැපිලා ගියාම එකයි. මෙතන b කැපිලා යනවා මෙතන a කැපිලා යනවා. ඒ නිසා උත්තර එනවා x බෙදීම a y බෙදීම b සමාන 1යි කියලා. මෙන්න මේක තමයි සමීකරණය. හරි. ඊට පස්සේ ඊළඟ මාතෘකාව අංකය 5. සරල රේඛාවක ප්‍රලම්බ ආකාරය. සරල රේඛාවක ප්‍රලම්බ ආකාරය. සරල රේඛාවක ප්‍රලම්බ ආකාරය කියන්නේ සරල රේඛාවක් ගන්නලා මූල ලක්ෂ්‍යයට සරල රේඛාවට ලම්බකයක් හදින්න. ඒ ලම්බකයේදී මම සිම්පල් p කියලා ගන්නවා. ඒ ලම්බකයේ x අක්ෂයේ ධනසාව සමසාධන කොනේ θ කියලා ගන්නවා. මෙන්න මේ සිම්පල් p සහ θ ඇසුරෙන් මේ රේඛාවේ සමීකරණය ලියනකොට අපි කියන ප්‍රලම්බ ආකාරය කියලා. ඒ කියන්නේ ප්‍රලම්බ ගුණාංග භාවිතයෙන් සමීකරණය ලියන එක. මට පුළුවන් මෙන්න මේ ලක්ෂ්‍ය හොයාගන්න. ඒක මම m කියලා දාන්න. මෙන්න මෙහෙම හොයන්න පුළුවන්.
අපි ත්‍රිකෝණිතය ටිකක් දන්නවනේ. අද සිම්පල් p වාරයක් cos θ. මේක ලියනවා සම්මුඛ පාදයේ p වාරයක් sin θ. දැන් මම m ලක්ෂය ලියලා දිනවා p cos θ p sin θ. අපව විස්තර කරොත් මේක p නම් බද්ධ පාදයේ ඉන්නේ p cos θ. ඊට පස්සේ ඒක තමයි x කණ්ඩායම. p sin θ තමයි සම්මුඛ පාදයේ. එතන p sin θ කියන්නේ මෙතන y කණ්ඩායම. මේක ත්‍රිකෝණයක්. මෙන්න මේ තියෙන ත්‍රිකෝණයක්. මේ ත්‍රිකෝණය මම මේ ලක්ෂය a කියලා දාන්න. AOM කියන්නේ ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයේ පාද දිගින් සද බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතු කරලා සමානයි. ඒ නිසා මට මේ කෝණය ලියන්න පුළුවන් 90 ධන θ කියලා. දැන් අපි සරල රේඛාවේ අනුක්‍රමණය අධ්‍යක්ෂකෙ ඉගෙන ගත්තා. සරල රේඛාවක් විසින් x අක්ෂයේ ධනිසාව සමග සාධන කෝණයේ tan නගය රේඛාවේ අනුක්‍රමණය කියලා. ඒ නිසා මම නැවත ලියනවා සරල රේඛාව මත ලක්ෂයක් ගන්නවා xi කියලා. දැන් ලියන්න බලන්න මේ ආකාරය. මොකද්ද? y ඍණ p sin θ. බෙදීම x ඍණ p cos θ. සමානයි tan 90 ධන θ. හරි? මම මේ ලක්ෂ දෙක භාවිත කරලා අනුක්‍රමණය ලිව්වා. ඒ අනුක්‍රමණය tan 90 ධන θයි කියන අනුක්‍රමණයට මොකද උනේ? සමානයි. හැබැයි මම මේක නම් කළේ නැහැ සරල රේඛාවේ සමීකරණය කියලා. දැන් මේක සුළු කරලා අන්තිමට ලැබෙන එකට කියනවා මේක තමයි අවශ්‍ය සරල රේඛාවේ සමීකරණය කියලා. දැන් y ඍණ p sin θ x ඍණ p cos θ tan 90 ධන θ අපි දන්නවා ත්‍රිකෝණ විදියේ 90 කියන්නේ මෙතන θ කියන්නේ මෙහෙම පැන්නා. එතන අපි යෝජනා කරන්නේ ඒක y අක්ෂයට අර කෝණයක් කියලා. tan 90 ධන θ එන්නේ cos θ. හැබැයි මේ උත්පාදයේදී ධන වෙන්නේ sin. cos tan දෙන්නම ඍණ නිසා මේ උත්තරේ ඍණ tan cos θ. ඍණ cos θ. දැන් මට මේ ලියන්න නම් y ඍණ p sin θ. බෙදීම x ඍණ p cos θ. මේක ලියනවා cos θ ලියන්න පුළුවන් මට cos θ බෙදීම sin θ කියලා. හරි. දැන් මට මේක හරස් වල කරන්න පුළුවන්. හරස් වල කරොත් එනවා y ඍණ p sin θ. වාරයක් sin θ. අය ඍණ cos θ. වාරයක් x ඍණ p cos θ. මේක සුළු කළොත් y sin θ. ඍණ p sin වර්ගය θ. ඍණ x cos θ. ධන p cos වර්ගය θ. මම x cos θ මෙහෙට ගෙනාවොත් x cos θ. ධන y sin θ. x cos θ මෙහෙට ගෙනාවා y sin θ එහෙම ලියුවා. මම මේ සිම්පල් p අකුර එහාට අරගෙන මේ p අඩංගු පදේ එහාට අරන් ගියොත් p sin වර්ගය θ. ධන මෙතන තියෙනවා p cos වර්ගය θ. මට මේක ලියන්න පුළුවන් x cos θ ධන y sin θ p අකුර පිට ගත්තොත් sin වර්ගය θ ධන cos වර්ගය θ. ත්‍රිකෝණ විදිය දානවා cos වර්ගය θ ධන sin වර්ගය θ කියන්නේ එකයි. ඒ නිසා මම ලියනවා x cos θ ධන y sin θ සමානයි p කියලා. මෙන්න මේක තමයි සරල රේඛාවක ප්‍රලම්බ ආකාරය. හරි. මේ සරල රේඛාවේ මුල් ලක්ෂ්‍ය දෙන ලම්බක දුර p එම ලම්බකයේ x අක්ෂ දිශාව සමග සාධන කෝණය θ ඒ ගුණාංග දෙක ඇසුරින් මේ සමීකරණයට කියනවා ප්‍රලම්බ ආකාරය කියලා. දැන් සැලකිය යුතුයි කියලා ලියන්න. සරල
රේඛාවක් සාධාරණ ලියන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සරල රේඛාවක් සාධාරණව lx ධන my ධන n සමානයි බිඳුව ආකාරයට හෝ y සමානයි mx ධන c ආකාරයට ලියයි. ඒකේනොත් මේ රේඛාවේ තියෙන විශේෂත්වය තමයි මේක දැක්ක ගමන් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කියන්න පුළුවන්. ඒකද එතන මේ රටාව විශේෂයි. නමුත් මේකෙන් විස්තර කරන්න බැරි රේඛා තියෙනවා. මොනවද? මේ රටාවෙන් විස්තර කරන්න බෑ අපිට. y අක්ෂයට සමාන්තර රේඛා විස්තර කරන්න බෑ. උදාහරණයක් විදිහට x සමානයි 5 ගන්න. x සමානයි 5 කියන එක මේ රටාවෙන් විස්තර කරන්න බෑ. මේක විස්තර කරන්න බෑ. නමුත් x සමානයි 5 කියන සරල රේඛාව y අක්ෂයට සමාන්තර සරල රේඛාව මේ රටාවෙන් විස්තර කරන්න පුළුවන්. මේක තව ක්‍රමයක් ලියුවොත් මේක ලියන්න පුළුවන් x ඍණ 5 සමානයි 0යි කියලා. ඒක තියෙන මේ රේඛාවමයි තාමත්. දැන් ඒක අපි ගලපමු මේකට. මොකද්ද? l සමානයි 1යි කියලා දාලා n සමානයි 0යි කියලා දාලා n සමානයි ඍණ 5යි කියලා දැම්මොත් මෙන්න මේ රේඛාවයි. මෙන්න මේ lx ධන my ධන n රේඛාව ගැන හිතන්න. මේකේ ln එක දැම්මා මේක බිඳුව නිසා බිඳුවට ගියා. බිඳුව මෙයාට දැම්මා ඍණ 5යි කියලා. ඒ කියන්නේ x ඍණ 5 සමානයි බිඳුව රේඛාව. මෙන්න මෙයාව ගන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම තලයක තියෙන ඕනෑම සරල රේඛාවක් ලියන හොඳම සාධාරණකම මේක. මේකේ තියෙන විශේෂත්වය මේකෙන් අපිට y අක්ෂයට සමාන්තර සරල රේඛා නිරූපණය කරන්න බැරි. බෑ. ඒ නිසා ඒකට වඩා මේක හොඳයි. මේකේ තියෙන වාසියක් මේක දැක්ක ගමන් අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය කියන්න හැකියාව තියෙනවා. right. එහෙනම් ඉතින් සරල රේඛාවක සමීකරණයේ සෙයීමකින් රටාව ඉවරයි. තවත් එකක් මතක තියාගන්න හැම වෙලාවෙම සරල රේඛාවක සමීකරණයේ x හා y වල තනි බලයේ සම්බන්ධතාවය. ඒකජ සංයෝජන. ඒ කියන්නේ x වල පළවෙනි බලය, y වල පළවෙනි බලය අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒකේ සම්බන්ධතාවයක් කියලා තමයි අපි උකට කියන්නේ. නැත්නම් ඒකජ සංයෝජනයක්, නැත්නම් x හා y වල තනි බලයේ සම්බන්ධතාවයක්. right. එහෙනම් ඉතින් ඒ මාතෘකාව ඉවරයි. ආයිබෝවන්.